අයිබෝන් සුබෝදෑසනක් ඔබට නිරෝගී උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි අද පත්තර මේන්තුව මේ ආකාරයෙන් පටන් ගන්න හදන්නේ. ඉරිදා දවසේ ඉතින් තොරතුරු විස්තර ගණනාවක් තියෙනවා ඔබට කියන්න. ඔබ මේ හැම දෙයකින්ම අපි වාර්තා කරන නිවැරදි තොරතුරුත් එක්ක ඔබ තවදුරටත් පරිස්සම් විය යුතුයි කියන කාරණය හොඳින් හිතට අරගෙන මේ කාල සීමාව තුළ කටයුතු කරන්න. දැන් හෙට සංචාරන සීමාවලට යම් ආකාරයකින් ලිහිලක් ලබා දුන්නත් ඔබ සියල්ල හරි දැන් කියලා කටයුතු කරන්න නැතුව අනිවාර්යයෙන්ම පරිස්සම තියාගෙන හැම තැනකදීම කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම වුණොත් තමයි අපිට ඊටමත් ඉක්මනින් රට නැවත අපේ වැඩ කටයුතු සියල්ලක්ම යථා පරිදි සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ. සියලු තොරතුරු අපි වාර්තා කරන්න ලෑස්ති. මේ අතරේ අද විශේෂ ජන්මදිනයක් පිළිබඳව ඔබට කියන්න තියෙනවා. ඒ ජනාධිපතිතුමන්ගේ උපන්දිනය. සුබම සුබ උපන්දිනයක් කියලා ජනාධිපතිතුමන්ට ප්‍රාර්ථනා කරනවා. නජිත් අපි සියලු දෙනාම රටවාසීන් අභියෝග ගණනාවක් තියෙනවා මේ මොහොතේ ජය ගන්න. ඒ සියලු ශක්තිය එතුමට ලැබෙන්න කියලාත් අපි උදෙන්ම ප්‍රාර්ථනා කරනවා. 1949 අවුරුද්දේ ජුනි මාසයේ 20 වෙනිදාද වගේ දවසක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් උපත ලබන්නේ මාතරදී. ඉතින් එතුමන්ට අපි සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු අපි ඔබට කියන්න සූදානම්. සමීර ඔය අතරේදී දැන් ඊයේ දවසේත් අපේ රටේ කොරෝනා ආශ්‍රිත මරණ 54ක් වාර්තා වෙනවා. සමස්ත මරණ ප්‍රමාණය 2534ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඔය අතරේ ලෝකයේ තත්ත්වය ගත්තොත් එහෙම කෝටි 17කට වැඩි කොරෝනා ආසාදිතයන් දැන් ලෝකයේම කොරෝනා ආසාදිතයන් පිළිබඳව වාර්තා වෙන 17 කෝටි 89,37,445ක් ලෝකයේම මරණ සිද්ධ වෙලා තියෙනවා 38,74,821ක්. මේ තමයි ලෝක තත්ත්වය. ලෝක තත්ත්වෙත් එක්ක ගත්තහම අපි සාමාන්‍යයෙන් මේ තාමත් හොඳ තැනක ඉන්නවා සමීර. දැන් පහුගිය සතියේත් අපි දැක්කා විශ්ලේෂණාත්මකව මේ ජනගහනයේ මිලියන එකට කොච්චර ආසාදිතයන් පිරිසක් ඉන්නවද. ඉතින් මේ තත්ත්වයත් එක්ක ලෝක මට්ටමත් එක්ක අපි අර ලෝක මට්ටමේ ඒ රේඛාවට සෑහෙන පහලින් අපි ඉන්නවා. ඉතින් ඒ රේඛාවට ඉහළින් ඉන්න රටවල් බොහෝමයක් තියෙනවා. ඉතින් අපි තවදුරටත් මේ තැන රැක ගන්න ඕනේ. කොරෝනාව ව්‍යාප්ත වෙන කවම කර ගන්න ඕනේ 21 වෙනිදා. ඒ කියන්නේ දැන් හෙට දවසේ සංචරණ සීමා ඉවත් වෙනවා. ඉවත් වුණත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔබ අමතක කරන්න එපා. ඔව් ඉතින් ලෝක තත්ත්වය ගත්තහම අපි හොඳයි වුණාට ඔබ දන්නවා මේ වෙද්දිත් ඩෙල්ටා ප්‍රභේදයේ ඉන්දියාව විනාශය කරා ඇදගෙන ගිය මේ ප්‍රභේදය අපේ රටෙන් වාර්තා වුණා. ඉතින් මේකත් එක්ක තමයි ප්‍රශ්නයක් මේ වෙද්දි බරපතල ලෙස නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ ප්‍රභේදය මොන ආකාරයෙන්ද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න කටයුතු කරලා තියෙනවා. ඒ අදාළ අංශ මේ වෙද්දිත් ඒ කටයුතු වල නිරත වෙලා ඉන්න බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ඉතින් මේ සියල්ලක් අතරේ අපේ පරිස්සම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අපි නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරනවා නම් අර මම දැක්ක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා මේ මොන වෛරසයත් පරාදයි සබන් ටිකකට. ඒ වගේම මුවා ආවරණයට අපි පරතරය නියමිත ආකාරයෙන් තියාගෙන ඉන්නවා නම් මේ සියල්ල අපිට පරාජය කරන්න පුළුවන්. ජනතාව අතේ අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ. බුද්ධිමත්ව කටයුතු කරන්න ඒ තමයි ඉතා වැදගත් වෙන්නේ. අපි අද ඔබට පොතක් පෙන්වනවා හැමදාම වගේ. මේ අද තෝරගන්න කෘතිය තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ කෘතියක්. කීර්තිශේෂ කියන කෘතිය තාමත් වටිනා කෘතියක් සියලු දෙනාගේම ජීවිතවලට. මම එතුමගේ නජිත් වඩාත්ම කැමති මේ සරල මේ වහරට. තාමත් සරලව එතුමා භාෂාව හසුරවනවා. ඕනම කෙනෙකුට තේරුම් ගන්න හරිම ලේසි. ඉතින් මේ කීර්තිශේෂය තුල ඔහු ලියන ජීවිත කතා 50ක් මේවා සාමාන්‍ය ජීවිත නෙමෙයි. ලංකාවේ සංස්කෘතික ප්‍රබලයන් 50 දෙනෙකුගේ අපදාන මේ කීර්තිශේෂ ග්‍රන්ථයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඔවුන් හැමෝම ජාතියේ මතකයන් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම බැහැර නොකළ යුතු චරිත අපේ සංස්කෘතිය ගැන කතා කරද්දී අපේ ඉතිහාසය ගැන කතා කරද්දී. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් නම් මේ කෘතිය අරගෙන බලන්න. කීර්තිශේෂ ග්‍රන්ථය ඉතාමත් වැදගත් වටිනා ලස්සන කෘතියක් බවට පත් වෙනවා. තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා ගැන කියද්දී ඔහු නිවැරදි සරල සුන්දර සංක්ෂිප්ත විශ්ලේෂණාත්මකව තාමත් අගනා මේ වහරක නිරත වෙන චරිතයක් විදිහට සඳහන් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ කෘතිය අරගෙන බලන්න. එතුමා පටන් ගන්නේ ගාමිණී ෆොන්සේක මහත්මයාගෙන්. ගාමිණී ෆොන්සේක මහත්මයා අපි දන්නවා දේශීය සිනමාවට අපේ සිනමාවට මොන තරම් දායකත්වයක් ලබා දුන්න චරිතයක්ද කියලා. අපි අර කියන්නේ සමීර සිනමා සක්විති කියලා. සිනමා සක්විති. එතුමා අර ඉස්සර අපේ අය චිත්‍රපටයක් බලන්න ගියාම ගාමිණී මහත්තයා නැත්තම් ඒක ෆිල්ම් එකක්ද
කියන තැන එහෙමත් සමහරු කතා කරා ගාමිණී මහත්තයා නැත්තම් ඒක ෆිල්ම් එකක්ද කියලා. ඉතින් ඒ වගේ චරිතයක් පිළිබඳව පටන් අරගෙන චරිත 50ක කතා මේ තුල අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඔබේ ජීවිත කතාවට මේ කෘතියේ වටිනා තැන් ගණනාවක් එකතු කරගන්න පුළුවන් කියන කාරණය අපි මතක් කරනවා. ඒ නිසා ඔබ අරගෙන කීර්තිශේෂය කියවලා බලන්න. ඉතා වටිනා කෘතියක් මේ කෘතිය. මේ අතරේ අපි ඔබට මතක් කරනවා ඔබත් මෙවැනි කෘතියක් සමහර විට කියවනවා ඇති. එහෙම නැත්නම් ඔබ ලියලා ඇති මේ වගේ දේවල්. ඔබ කතෘපරයෙක් වෙන්න පුළුවන්. අපිට එවන්නේ කෘති ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහපුර බත්තරමුල්ල පත්තරමේන්තුව කියලා තුඩින් දාන්න. එතකොට පුළුවන් අපිටත් ඔබේ කෘතිය පෙන්වන්න සමාජයට ආදර්ශයක් ලබා දීම වෙනුවෙන්. අපි සූදානම් අද තොරතුරු වාර්තා කරන්න අරුණ පත්තරයට යනවා. මුලින්ම අරුණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් අද වාර්තා කරනවා මේ තියෙන තත්වයන් එක්ක දිනකට PCR 25000ක් ඉන්දිය ඩෙල්ටා පැතිරීම සොයයි කියන කාරණයයි ප්‍රධාන පුවත විදිහට කියන්නේ. ප්‍රතිඵල පැය 24න් දෙන්න ලෑස්ති. උදේජීව ඒකනායක ලියනවා මේ ඉන්දිය කොවිඩ් වෛරසයේ ප්‍රභේදයේ හෙවත් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වේගවත් නිසා PCR පරීක්ෂණ ප්‍රතිඵල පැය 24කින් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙනවා. දැන්ට සිදු කරන 20000ක පමණ වූ PCR පරීක්ෂණ සංඛ්‍යාව 25000 දක්වා වැඩි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දීලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඉතින් PCR ප්‍රමාණය වැඩි කරලා මේ විදිහට මේ සියලු දත්තයන් නිවැරදිව ලබා ගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් එහෙම නැත්නම් තමයි මේ ප්‍රශ්නය තවදුරටත් දිග්ගැස්සෙන්නේ. නිවැරදි තොරතුරු වාර්තා කරන්න ඕනේ. ඒවා නිවැරදිව සමාජයටත් දෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ උනේ පහුගිය කාලේ එහෙම නොවන තැන් තිබුණා. අපි දැක්ක රට හමුවේ එවැනි දෑ වාර්තා වෙනවා, අනාවරණය වෙනවා. අද අරුණ ඒ ගැන කියනවා මේ විදිහට 14 රට විවෘත කරන්න බැරි වුණේ මරණ 101 බොරු වාර්තා නිසා කියලයි අද අරුණ ඒ අනුව වාර්තා කරන්නේ. එදිනට මරණ 15යි පෙබරවාරි 6 සිට ජූනි 11 වෙනිදා දක්වා මරණත් ඒකට එකතු කරලා තියෙනවා කියලායි කියන්නේ. ඒ අනුව COVID-19 වෛරස ආසාත්‍යයන් 101 දෙනෙකු ජූනි මාස 11 වෙනි දින මිය ගිය බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්යසාධක බලකාය රැස්වීමේදී මේ වාර්තා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අවධානය යොමු වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් ලෙස වෙන්න පුළුවන් අර වසංගත රෝග ඒකකයේ හිටපු අධ්‍යක්ෂකතුමා ඩෙන්ගු මර්ධන ඒකකයට දාලා තියෙන සමහර විට මේවා නිවැරදිව ලබා දෙන්න ඕනේ. මේ සියලු මාධ්‍ය ඉතාමත් විමසිල්ලෙන් ඉන්නේ. ජනතාවට හරි දේ කියනවා නම් ඇත්ත කියනවා නම් ඒ වගේම නිවැරදි තොරතුරු වාර්තා වෙන දේ නිවැරදිව කියනවා නම් ඒ මිනිස්සුත් පරිස්සම් වෙනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි සමහර තැන්වල දත්ත වෙනස් වෙලා ඉතින් ඒක කරගන්න බැර නම් එතන ඉඳලා ඇති වැඩක් තියනවද කියන ප්‍රශ්නේ තමයි මතුවුනේ. කෙසේ නමුත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු අරුණ වාර්තා කරනවා. ඒ අතර සමීර අද ලංකාදීපය කියනවා කොරෝනාවෙන් දිනකට මිය යන පිරිස 50-75 අතර සංඛ්‍යාවක් කියලා. අද ඒ ගැන දයාසිලි ලියනගේ මේ විදිහට ලියන්නේ ලංකාදීපයට කොරෝනාවෙන් දිනකට මරණ 50-75 අතර. කොරෝනා වසංගතය නිසා දිනකට දල වශයෙන් පුද්ගලයන් 50-75 අතර සංඛ්‍යාවක් මිය යන බවට වාර්තා වෙනවා. ජූනි මාසයේ මුලදී දින 10කට පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර ඊට පෙර දින 13කදී 500ක් මියගේ බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා තහවුරු කරනවා කියලා ලංකාදීපේ වැඩිදුරටත් කියනවා. ඔය අතරේ මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිස මහත්මයා ප්‍රකාශ කළේ දිනකට මිය යන රෝගීන් සංඛ්‍යාව පිළිබඳව පැහැදිලි දත්ත නොලැබෙන බවයි කියලා අද ලංකාදීපේ කියනවා. දැන් අර පැහැදිලි වෙන කාරණාව තමයි සමීර අර 101 වාර්තාව. ඇත්තටම එදා මිය ගිහින් තියෙන 15යි. හැබැයි 101ක් මරණ වාර්තා වෙලා තිබ්බා. ඉතින් අර හරි දත්ත නිවැරදි දත්ත ලැබෙන්නේ නැහැ කියන කාරණාව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ චෝදනාවක් විදිහට ඉදිරිපත් කරනවා. ඔය අතරේ අද සිලෝන් ටුඩේ පුවත්පත කියනවා අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සඳහන් කරපු කාරණාවක්. දැන් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පිළිබඳව ටිකක් සමාජයේ තැතිගැන්මක් ඇති වෙලා තියෙනවා. අද සිලෝන් ටුඩේ පුවත්පත කියනවා මේ ගැන tracing the Delta variant spread. Areas with more COVID-19 cases must be tested. මේ අමාත්‍යතුමිය සඳහන් කරන්නේ දැන් මේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පිරිස් හඳුනා ගනිමින් ට්‍රේස් කරන නැත්නම් ඔවුන් පසුපස හඹා යමින් මේ පිරිස් ආශ්‍රය කළේ කවුද? ඒ පිළිබඳව දැන් පරීක්ෂණ කටයුතු සිදු කරනවා. මේ ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා තියෙනවා. ඒ අනුව මේ ප්‍රභේදය දිවයින පුරා ව්‍යාප්ත වීම වළක්වන්න අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අරගෙන තියෙනවායි කියලා අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කරනවා. අද සිලෝන් ටුඩේ පුවත්පත ඒ ගැන ওই විදිහට කියන්නේ.
මේ අතරේ මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් දරුණු රෝග ලක්ෂණ කියලා අද මව්බිම වාර්තා කරනවා නීලිකා මලගේ මහත්මියගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි කියන්නේ. යනුව එන්නත ගත්තොත් සාර්ථකව මඩින්න පුළුවන් කියන කාරණය ඇය පැහැදිලිවම කියලා තියෙනවා. ශ්‍රී ලංකාවෙන් නිකුත්දා හමු වූ මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව බ්‍රිතාන්‍ය කළ මූලික පරීක්ෂණවලදී ඩෙල්ටා ප්‍රභේද වැළඳෙන අයට වෙනත් ආසාත්‍යයන්ට වඩා වැඩියෙන් දරුණු රෝගී තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරලා තියෙනවා කියලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලගේ මහත්මිය කියනවා. ඇල්ෆා ප්‍රභේදයේ වැඩියෙන් පැතිර යන බව ලෝකයේ දත්වලින් පෙන්눔 කර තිබුණද රෝගයේ පැතිරීම හා බෝවීමේ ක්‍රමය සමාන බවද මහාචාර්ය නීලිකා මලගේ මහත්මිය කියනවා. මුලින්ම වූහාන් වලින් ලැබුණු ප්‍රභේදය සහ ඉන් පසුව ඇති වූ සිය ගණනින් ප්‍රභේද මේ ආකාරයෙන් ලෝකයේ තුල වාර්තා වෙනවා. ඒ සියලු ප්‍රභේද එකම ආකාරයට පැතිරී යන බවත් මහාචාර්යතුමිය කියනවා. කෙසේ නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවේ දැවැන්ත ඛේදවාචකයක් බවට පත්වුණ මේ කොරෝනා වෛරස ප්‍රභේදය මේ රෝග ලක්ෂණ ටිකක් මේ දරුණු වෙන්න ගන්නවා. මේ කාට හරි වැළඳුනායින් පසුව ආසාදනය වුණාම ඒ වගේම එන්නත ගත්තොත් සාර්ථකව මඩින්න පුළුවන් කියන කාරණේ තමයි මෙහි ප්‍රබල කාරණේ බවට පත් වෙන්නේ. ඉතින් නීලිකා මල්ලවිගේ මහත්මිය ඇතුළු මේ කණ්ඩායම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අපි දන්නවා මේ පරීක්ෂණයන් දිගින් දිගටම කරනවා. මොන ආකාරයෙන්ද මේ ප්‍රභේදයන් වෙනස් වෙන්නේ, ඒ වගේම එන්නත මොන විදිහටද වැඩ කරන්නේ, සයිනෝෆාර්ම් එන්නත වේවා, ඒ වගේම ස්පුට්නික් එන්නත වේවා, මේ සියලු එන්නත් මොන විදිහටද මේ කොරෝනා වෛරස් එක්ක යම් ආකාරයකින් ප්‍රතිශක්තිය මිනිස්සුන්ගේ ශරීරය තුළ ගොඩනගන්නේ කියන කාරණේ ඔවුන් නිරන්තරයෙන් සොයා බැලීම් සිද්ධ කරනවා. ඉතින් මේ අතරේ තමයි මේ එන්නත ලබා ගත්තොත් මාත්‍රා දෙකම ලබා ගන්න ඕනේ. මේක තමයි ගැටලුව බවට පත් වෙන්නේ. දැන් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තා කියලා මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් බේරෙන්න හැකියාවක් නැහැ. මාත්‍රා දෙකම ලබා ගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කාරණේ. ඉතින් ඒ සඳහා පහසුකම් ඉදිරියේදී තාමත් ඉක්මනින් සකස් කරන්න කටයුතු කරයි සෞඛ්‍යාංශ. ලෝකේ කොහෙවත් නැහැ කොවිෂීල්ඩ් එන්නත් ලබා ගන්න පුළුවන් හැකි සියලු දේවල් බලලා තියෙන්නේ මොන ආකාරයෙන් හෝ මේ එන්නත් ප්‍රමාණය ලබා ගන්න. නමුත් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා විකල්ප වලට යන්න සිද්ධ වෙනවා කියලා. ඒ අනුව ෆයිසර් එන්නත් සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කරලා තියෙනවා. එහෙම වුණොත් අනිත් මාත්‍රාව දෙවන මාත්‍රාව මේ විදිහට වෙනත් එන්නතකින් ලබා දෙන්න කටයුතු කළා. ඒ ඉතා වැදගත් වෙනවා මේ මොහොතේ මේ රෝගය ව්‍යාප්ත වීම නැත්නම් මේ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා. මේ අතරේ අද සිළුමිණ වාර්තා කරනවා කොවිඩ් මාරයා සතුන්ටත් ඇවිත් කියලා. දැන් මොකද කරන්න කියලා තමයි මේ ආකාරයෙන් ප්‍රශ්නාර්ථයක් මතුවලා තියෙන්නේ. මේ බෝ වෙන්නේ මිනිසුන්ගෙන් බව විශේෂඥයන් කියනවා. මිනිසුන්ගෙන් සුරතල් සතුන් ඇතුළු සියලු සිව්පාවන්ට COVID-19 රෝගය බෝවීම සිදුවන බවත් දෙහිවල සත්වත්තේ සිංහයෙකුට COVID රෝගය වැළඳීම එහි ප්‍රතිඵලයක් බවද ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ හිටු සභාපති මහාචාර්ය ඉන්දිරා පෙරේරා සිළුමිණට කියනවා. සත්තු උද්‍යානවල සිටින සතුන්ට රෝගය බෝවීම මේ ආකාරයෙන් සිද්ධ වන්නේ ආසාදිත පුද්ගලයන් බව මහාචාර්යතුමිය පෙන්වා දෙනවා. මීට කලින් ඉන්දියාවේ චෙන්නයි වල සත්තු උද්‍යානයක බෙන්ගාලි කොටින් 14 දිනකට මේ ආකාරයෙන් COVID-19 ආසාදනය වෙලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම නිව්යෝක් වල කොටින්ටත් රෝගය වැළඳුනා කියලා අය සඳහන් කරනවා. සුරතල් බල්ලුන්ට මේ ආකාරයෙන් රෝගය වැළඳීමේ ඉඩකඩක් තියෙනවා. ලෝකයේ තුල එවැනි දේ වාර්තා වෙනවා කියලා අය සඳහන් කරනවා. මේ කියන්නේ පශු වෛද්‍ය සංගමේ හිටපු සභාපතිතුමිය මහාචාර්ය ඉන්දිරා පෙරේරා මහත්මිය. ඉතින් එතුමිය කියන දේවල් ඉතා වැදගත්. මේ රෝගය පාලනය කිරීම සඳහා විශේෂයෙන්ම සත්තුන්ගෙන් දැන් සුරතල් සතුන් නැති කරනවා නජිත් අපි ඕනම ගෙදරක මේ ආකාරයෙන් නිසි ආකාරයෙන් මේ සත්තුන් රැකබලා ගන්න නැත්නම් මේ සත්තුන්ට නිදැල්ලේ හැසිරෙන්න ලබා දීලා තියෙනවා නම් තමන්ගේ ගෙදර ඉන්න බල්ලා නිදැල්ලේ හැසිරෙනවා නම් එක්තරා කාල සීමාවක හොඳටම ඇති මේ රෝගය ගෙදරට අරගෙන එන්න කියන කාරණය දැන් ප්‍රශ්නාර්ථයක් බවට සමාජයේ ඉදිරියේ පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ගෙදර ඉන්න සුරතල් සතුන් ගැන පවා සමහර විට ගෙදර පූසෙක් ඇති කරන්න නැති වෙන්න පුළුවන්. මේ හැබැයි තාප්පෙන් පැනලා ඕන තරම් බලල්ලු ගෙදරට එනවා. ඉතින් එහෙමනම් අපිට මේ හැම සතෙකුටම PCR කරන්නද? අපි දන්නේ නැහැනේ මේ සත්වයන්ට ලෙඩේ තියෙනවද කියලා. ඒ අනුව අපි හැම විටම පරිස්සම් වෙන්න ඕනි. විශේෂයෙන්ම ඇය සඳහන් කරනවා මේ එළදෙනුන් පිළිබඳව අවධානය යොමු කරන්න, ඒ වගේම ගෙදර ඇති කරන සුරතලුන් පිළිබඳව අවධානය යොමු කරන්න කියන කාරණේ මේ වාර්තාව තුල සඳහන් වෙනවා. සිළුමිණයි අද කියන්නේ කොවිඩ් මාරයා සතුන්ටත් ඇවිත් බෝ වෙන්නේ මිනිසුන්ගෙන් බව විශේෂඥයන් පෙන්වා දෙනවා. අද ඒ ගැන මේ විදිහට ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියනවා. ඒ අතර සමීර ලංකාදීපේ වාර්තා කරන කාරණාවක් දැන් සමීර කලින් කියපු දේ විශේෂයෙන්ම දැන් ඉන්දිය මාරක වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය දැන් අපේ රටට ඇවිල්ලා තියෙන්නේ. මේ ඩෙල්ටා ප්‍රභේදයේ මාරක තත්ත්වේ නැත්තම් කොච්චර භයානකද කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. අද ලංකාදීපේ ගැන මේ විදිහට ලියන්නේ ඉන්දිය මාරක වෛරසයේ පැතිරුණොත් රෝගීන් විශාල ලෙස වැඩි වේවි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ බව සඳහන් කරලා තියෙනවා. මේ දයාසිරි ලියනගේ ලියන පුවත ඉන්දිය මාරක කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත වූහොත් රෝගීන්ගේ සංඛ්‍යාව අතිවිශාල වශයෙන් ඉහළ යනු ඇතැයි වෛද්‍ය අංශ සඳහන් කරනවා. එසේ වූහොත් රෝගීන්ගේ සංකුලතා වැඩිවීමට හේතුව නිසා රෝහල් වලට සපයන ඔක්සිජන් ප්‍රමාණය හා දැඩි සත්කාර ඒකකවල පහසුකම් වැඩි කිරීමටත් එන්නත් දීම පුළුල් කිරීමට හා සෞඛ්‍ය උපදෙස් වඩාත් තදින් ක්‍රියාත්මක කිරීමටත් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් නවින්ද සොයිස මහත්මයා කිව්වා කියලා අද ලංකාදීපය ওই විදිහට වාර්තා කරනවා. දැන් සමීර සඳහන් කරපු කාරණා අතර අර දැන් මිනිස්සුන්ගෙන් සතුන්ට බෝ වෙලා තියෙනවා. හැබැයි සමීර අර දැන් සමාජයේ සතුන්ගෙන් මිනිස්සුන්ට බෝ වුණාද නැත්නම් අර අපි දැක්කා කොරෝනා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙන ප්‍රදේශවල මේ හැම ගෙදරකම සමහරලාට සුරතල් සතෙක් ඉන්න පුළුවන්. සමහරට ඒ සුරතල් සතා හේතු වෙන්නත් පුළුවන් කොරෝනාව බෝ වෙන්න. තාමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. කොරෝනාව කියන්නේ දැන් අවුරුදු ගාණක් ඉතිහාසයක් තියෙන රෝගයක් නෙවෙයි. උපරිම අවුරුදු 2ක් විතර. ඉතින් මේ හින්දා තාමත් පරීක්ෂණ කටයුතු සිදු කරනවා. අපේ පරිස්සම තමයි වැදගත්. ඔව් නජිත් දැන් සමහර තැන්වල ගෙවල් වල අය කල්පනා කරනවා අපි ගොඩක් පරිස්සම් වුණානේ. අපි කිසිම මේ තැනකදී වැරදි විදිහට හැසිරුණේ නෑ සමාජයෙන්. ගෙදරින් එළියටවත් ගියේ නැහැ කියලා හිතනවා. එළියටවත් ගියේ නැහැ. හැබැයි අපිට ලෙඩේ ආවා. එතකොට එහෙමනම් සත්තුන්ගෙන්ද බෝ වුනේ? මේක තමයි ප්‍රශ්නේ. එතකොට මේ ගැන තමයි අපි දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. ඉදිරියේදී සෞඛ්‍ය අංශ මේ සියලු වාර්තා වෙන දේවල් එක්ක හෙළිදරව් කරයි. ඒ අතරේ අපේ පරිස්සම තමයි ඉතා වැදගත් වෙන්නේ. ඔය අතර හෙට දවසේ රට විවෘත වෙනවා. සංචරණ සීමා ඉවත් වෙනවා. අද දිවයින පුවත්පත කියන පොදු සේවා 10ක් අත්‍යවශ්‍ය සේවා මේ කටයුතු ක්‍රියාත්මක වෙනවා කියලා. ඔව් අනිවාර්යෙන්ම නජිත් දැන් මහජනතාවගේ පහසුව වෙනුවෙන් මේ ආකාරයෙන් මේ සේවා 10ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් වෙනවා. වරාය අධිකාරිය පෙට්‍රෝලියම් නිෂ්පාදන ද්‍රව වායු ඇතුළු සියලු ඉන්ධන සැපයුම් හා බෙදා හැරීම් වරායෙන් ඉන්ධන ගොඩබෑම් සහ ප්‍රවාහනය වගේම දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය නඩත්තු හා ආරක්ෂණ මෙහෙයුම් සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කෘෂි පරීක්ෂණ සහකාරය ඇතුළු සියලු ශේෂ්ත්‍ර මට්ටමේ සේවාවන් එවැගේම ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවාවන් පළාත් පාලන ආයතන මගින් සිදු කරන කසල කළමනාකරණ සේවාවන් ලංකා සතුස්ස සම්පකාර තුග වෙළඳ සංස්ථාව එවැගේම ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්පකාර ගබඩා සහ පළාත් සභා යටතේ පාලනය වන සියලු රජයේ කාර්යාල සේවාවන් මේ විදිහට අත්‍යවශ්‍ය සේවා බවට පත් කරලා තියෙනවා. ඒ වගේම තැපෑලත් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළා. ඉතින් මේ සියල්ලක්ම වැඩ කරන්න ඕනේ. හැබැයි ආයතනයේ ප්‍රධානියාට බලය තියෙනවා. කවුද ගෙන්නන්නේ? මොන ආකාරයෙන්ද මේ කටයුතු කරන්නේ? ඒ වගේම මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් මේ කවුද gedara තියලා මේ වැඩ කරන්නේ? ඉතින් මේවා තීරණය කරන්න ආයතන ප්‍රධානියන්ට බලය තියෙනවා. අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා වගේ ලියුම් දෙන්න කිව්වහම ඔක්කොටම ලියුම් දීලා ආපහු ගෙන්නන්න නැතුව නිසි පරිදි ක්‍රමවේදයක් හදලා ආයතන ප්‍රධානීන් මේ ගැන ඒ අංශ එක්ක සාකච්ඡා කරලා අත්‍යවශ්‍යම සේවකයන් පමණක් ගෙන්නලා මේ මොහොතේ මේ රෝගය ව්‍යාප්ත වීමේ කාරණය පාලනය කරගන්න දැවැන්ත සහයෝගයක් ලබා දෙයි කියලා විශ්වාස කරනවා සෞඛ්‍ය අංශයත්. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් හැමෝම බැඩට ගෙන්නගෙන ආපහු සියලු දෙනාම අමාරුවේ දාන්න නැතුව නිසි පරිදි ක්‍රමවේදයක් හදන එක ඉතාමත් වැදගත්. මේ අතරේ අරුණට ගියහම අරුණ කියනවා හෙට දින ඉවත් වී පැය 66කින් යලිත් රටටම සංචරණ සීමා දැඩි කොන්දේසි මත පනවා තියෙන මේ සංචරණ සීමා හෙට අලුයම 4ට ඉවත් කරන්න ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේදී තීරණය කරනවා. අද ඒ සම්බන්ධයෙන් තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. නැවත සංචාරන සීමා ලබන බදාදා රාත්‍රී 10ට පනවලා සිකුරාදා අලුයම 4ට ඉවත් කරන්න තීරණය කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවති කොවිඩ් කාර්යසාධක බලකාය රැස්වීමේදී මේ තීරණය අරගෙන තියෙනවා. මහජන රැස්වීම මේ වගේම පොදු ජනතාව ඒකරාශී වීම උත්සව හා සාද තවදුරටත් තහනම් අතර දැඩි සෞඛ්‍ය විධිවිධාන මැද වෙළඳසැල් විවෘත කරන්න නියමිතයි. රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය සේවකයන් පමණක් හැඳවිය යුතුයි. නිවාසවල සිට රාජකාරී කරන රාජ්‍ය සේවකයන්ට එම අවසරය තවදුරටත් හිමි වෙනවා. ඒ වගේම ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි සිදු කරනවා. කෙසේ වෙතත් සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර සංචරණ සීමා ඉවත් නොකිරීමටද මෙහිදී තීරණය කරලා තියෙනවා කියලයි අරුණ මේ පුවතට අදාළව තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ළඟම තියෙන වෙළඳසැලට උනත් ළඟම තියෙන තැනට යන්න. එහෙම කිව්වම අර විල් බැරෝ සෙල්ලම් පටන් ගන්න එපා. ආයිනේ විල් බැරක් අරගෙන විකාර කරන්න හදන්න එපා. මේ දේවල් ලබා දෙන්නේ නිර්දේශ විදිහට හෝ උපදේශ විදිහට ඔබේ අපේ සියලු දෙනාගේම ආරක්ෂාවට. ඔබේ ගෙදර අය ගැන හිතන්න. මේ తත්වය ලෝක තත්වයක් නෙමෙයි. මේක රටේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපේ ප්‍රශ්නයක් කරගත්තට පස්සේ තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තම කතාව. හැබැයි ගොඩක් අයට වෙලා තියෙන්නේ මේක රටේ ප්‍රශ්නයක්. මේක ලෝකේ ප්‍රශ්නයක්.
හැබැයි තමන්ගේ ප්‍රශ්නයක් වුණ දවසට මේ ප්‍රශ්නේ විසඳ ගන්න 18 කල්පනා කරනවා හැමතැනම දුවනවා. ඉතින් මේක තමයි ගැටලුව බවට පත් වෙන්නේ. අපේ ප්‍රශ්නයක් කරගමු. එතකොට මේක විසඳ ගන්න හරිම ලේසියි කියන කාරණය අපි සිහිපත් කරනවා. ඔය අතර අද සිලෝන් ටුඩේ පුවත්පතත් ඒ ගැන සඳහන් කරන සමීර දැන් හෙට දවසේ සංචාරණ සීමා ඉවත් වෙනවා. travel restrictions to be relaxed on Monday කියලා අද මේ විදිහට සිරස්තලය යොදමින් ඩිලන්ති ජයමාන්නේ ගැන ලියනවා. මේ වැදගත්ම කරුණ තමයි සමීර මේ සංචාරණ සීමා ලිහිල් කරන්නේ නැත්නම් මේ ජනතාවට රිසිසේ ඔහේ එහෙ මෙහෙ යන්න දෙන නිදහසක් නෙවෙයි. තමුන්ගේ ගෙදරට අවශ්‍ය බඩු භාණ්ඩ බාහිරාදී ඒ බඩු බාහිරාදී මිලදී ගන්න. ඒ වගේම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණයි ඔබට නිවසින් පිටතට යන්න හැකියාව තියෙන. සංචාරණ සීමා ඉවත් කළත් රජයේ සේවකයන්ට පවා ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඒ හින්දා ඒ පිරිසුත් හෙට දවසේ අනිද්දා දවසේ කාර්යාලවලට එන්නේ නැහැ. ඔබ රජයේ කාර්යාලවලට ගිහිල්ලා ඔබේ වැඩ කටයුතු අර අත්‍යවශ්‍ය නොවන පස්සේ කරන්න පුළුවන් වැඩ ගැන දැන් හෙට අනිද්දා දවස්වල හොයන්න යන්න එපා. හෙට අත්‍යවශ්‍යම දේවල් විතරක් ඉටු කරන්න කියන කාරණා මතක් කරනවා. අද සිලෝන් ටුඩේ පුවත්පතේ මේ විදිහට සංචාරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව තොරතුරු කියන්නේ. ඔව් මේ අතරේ මව්බිම අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරනවා තවදුරටත් ජනතාවට සහන සැලසීම සඳහා මේ මොහොතේ සමහර තැන්වල සියලු දේවල් අක්‍රිය වෙලා තියෙනවා, නැවතිලා තියෙනවා, වැඩ කරගෙන ආපු දේවල්. ඉතින් මේ සඳහා දැවැන්ත සහයෝගයක් ලබා දෙන්න ඕනේ. එක පැත්තකින් මූල්‍ය පැත්ත තමයි වැඩි වශයෙන් අවධානය යොමු වෙලා තියෙන්නේ. අද මව්බිම කියනවා කොවිඩ් පාලනයට හා ජනතාවට සහන සැලසීමට කෝටි 20000ක පරිපූර්ණක ඇස්සමේන්තුවක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මෙවැනි ඇස්සමේන්තුවක් අරගෙන එන්නේ කියලාත් අපිට වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු අද කියනවා මේ මුදල් ලබා ගැනීම සඳහා වන යෝජනාවක් මුදල් ඇමතිවරයා විදිහට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. COVID-19 වසංගතයේ ශීඝ්‍ර පැතිරීම හේතුවෙන් සමාජ හා ආර්ථික සියලු අංශ කෙරෙහි එමගින් නැති වී තිබෙන බලපෑම හේතුවෙන් 2021 වර්ෂයේ රජයේ වියදම් කළමනාකරණයේ අභියෝගාත්මක වී තියෙනවා. ඉතින් මේකත් එක්ක අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා කෙසේ වුවද COVID-19 සාර්ථකව පාලනය කිරීමත් ඉන් පීඩාවට පත් වෙලා ඉන්න ජනතාව සඳහා අවශ්‍ය සහන සැලසීමටත් රෝග ප්‍රතිකාර හා සෞඛ්‍ය සේවා පුළුල්ව සැපීමත් ඒ වගේම ඊට සමගාමීව රජයේ සේවාවන් සහ සංවර්ධන කාර්යයන් බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමත් රජයේ පළමු වගකීම් බැවින් මේ මුදල ලබා ගැනීමේ අත්‍යවශ්‍ය බව පෙන්වා දීලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මව්බිම අද මේ ආකාරයෙන් විස්තර කියනවා. ඉතින් මේකත් එක්ක ජනතාව සමහර තැන්වල තවදුරටත් සහන අපේක්ෂා කරනවා. මේ වෙද්දිත් සමහර ශේෂ්ත්‍ර සඳහා සහන ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම ණය පහසුකම් ලබාගෙන තියෙන අයට, ලිහිසින් පහසුකම් ලබාගෙන තියෙන අයට පත්තරේ මේ ගැන වාර්තා කරලා තියෙනවා. හැබැයි මේවා නිසි පරිදි ලැබෙනවද ජනතාවට කියන එකයි ප්‍රශ්නාර්ථය බවට පත් වෙන්නේ. අද කියනවා බැංකු ණය පියවන්න වෙළඳ සංගම් සහන එල්ලයි කියලා. මේ කොවිඩ් වසංගතයේ තෙවන රැල්ල හමුවේ තම ආයතන දිගටම දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වෙලා තියෙනවා කියලාත් ඉතින් මේ සඳහා සහන ලබා දෙන්න කියලා වෙළඳ සංගම් ඉල්ලීමක් කරන බව අද මේ ආකාරයෙන් දිවයින වාර්තා කරනවා. මේ සඳහා ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මේ වෙද්දී මව්බිම කියනවා බැංකු ණයට ලීසින් වලට විශේෂ සහනයක්, පොලිය පස්සට දමා මුදල් ණය මුලින් ණය මුදල අය කර ගැනීමට පියවර, ඒ වගේම කලින් ණය අකිරීමේදී පොලිය විතරක් අඩු කරලා තියෙනවා. ලීසින් සහන කාලයේදී 11.5ක පොලියක් අරගෙන තියෙනවා කියලත් මේ චෝදනා එල්ල වෙලා තියෙනවා. අපේ රටේ සමහර ආයතන කරන දේවල් තමයි මේ ආකාරයෙන් මේ ජනතාව චෝදනා විදිහට කරන්නේ. ඉතින් කොරෝනා වසංගතයත් සමග ආදායම් අහිමි වූ ජනතාවගේ බැංකු ණය ගෙවීමේදී, වගේම ලීසින් වාරික් ගෙවීමේදී මේ ජනතාවට අසාධාරණයක් සිදු වෙනවා නම් මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න රජය තීරණය කරලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. මම මේ කියන්නේ මව්බිම් පත්‍රයේ තියෙන ප්‍රවෘත්තිය බැංකු ණය සම්බන්ධයෙන් ලබා දෙන කාරණය, බැංකු ණයට ලීසින් වලට විශේෂ සහනයක් කියන කතාව, ඒ වගේම කොරෝනා පළමු රැල්ල හා දෙවනි රැල්ල පැවති අවස්ථාවේදී බැංකු හා ලීසින් ආයතන රජයේ උපදෙස් අනුව අදාළ සහයෝගය නිසි පරිදි ලබා නොදුන් බව, තුන්වෙනි රැල්ල අවස්ථාවේදීද මේ අදාළ ආයතන වගේන් එම සහන් නිසි පරිදි ලබා නොදෙන බවට චෝදනා එල්ල වෙලා තියෙනවා. මේ ණය අය කර ගැනීමේදී පොලිය පමණක් අය කරගෙන ණය මුදලින් කිසිදු මුදලක් අය කර නොගැනීමට බැංකු කටයුතු කිරීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවත් ඒ වගේම මුදල් අමාත්‍යාංශයටත් පැමිණ ලැබිලා තියෙනවා. මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයටත් පැමිණ ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ නජිත් මේ සහනය ලබා දුන්නායින් පසුව සමහර මූල්‍ය ආයතන කරලා තියෙන්නේ ඊට පස්සේ පොලිය විතරයි අය කරගෙන තියෙන්නේ. අර ණය මුදල අය කරගෙන මාස කිහිපයක් යනකම් අර සහන කාලයට ලබා දුන්න පොලිය විතරක් අය කරගෙන සමහරුන්ව ක්‍රිප් දාලා. ඉතින් ක්‍රිප් දාන්නේ නැහැ බැංකුව වලින් ඔටෝ ක්‍රිප් එකට යනවා. ඒක තමයි
මේ සාමාන්‍යයෙන් ක්‍රමය මේ ණයකාර්යාංශයේ මේ සියලු ණය ලියාපදිංචි වෙනවා. ඉතින් ගෙවන්න නැති වුනහම ඔටෝම යනවා ක්‍රිබ් එකට. එතකොට ඊට පස්සේ තව ණය මුදලක් ගන්න ගියාම ලොකු ප්‍රශ්න වලට මේ ජනතාවට විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයන්ට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. රථ වාහන වෙනුවෙන් ලීසින් මාරික ගෙවීමට සහන කාලයක් ලබා දුන් පසුව 11.5ක පොලියක් අය කරගෙන තියෙනවලු. මේ ජනතාව කොහොමද මේ මෙච්චර පීඩාවට පත් වෙලා තියෙන වෙලාවේ 11.5ක පොලියක් ලබා දෙන්නේ? දැන් සාමාන්‍ය රේට් එක ලීසින් වල මේ දවස්වල යන්නේ 9%ක් වගේ. ඉතින් මේ සහන කාලයක් දීලා 11.5ක් ගන්නවා. මේක තමයි මේ වාර්තා වෙන ඛේදනීයම තත්වය. ඉතින් මේ ගැන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ගැන මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කම්බ්‍රාල් මහත්තයා කියනවා මේ තත්වය පාලනය කරන්න දැඩි ලෙස අවධානය යොමු වෙලා තියෙනවා කියලා, සහන ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා කියලා, ණය අය කර ගැනීමේදී පොලිය මුලින් අය කරගන්න නැතුව ණය මුදල වාරික වශයෙන් අය කරගෙන අවසානයේ පොලිය අය කර ගැනීමේ ක්‍රමවේදයකට යන්න ඉදිරියේදී මේ බැංකු සමාගම් එක්ක කතා කරන්න ලෑස්ති කියලා රාජ්‍ය අමාත්‍යතුමා සඳහන් කරනවා ජනතාවට සහන ලබා දීම වෙනුවෙන්. අද ඒ ගැන මේ විදිහට මවබිම කියනවා. ඒ තමයි ජනතාවට හම්බ වෙච්ච සහන. සමීර, අපි ජනතාවට අහිමි වෙච්ච දේවල් කොරෝනාවත් එක්ක මොනවද අහිමි වෙලා තියෙන්නේ කියලා කියන්න ලෑස්ති. දැන් මේ වෙනකොට කොරෝනාවත් එක්ක බැංකු සහ මූල්‍ය ආයතන ඒ සහනයන් ලබා දෙන්න කටයුතු කරන මොහොතක්. ඉතින් ওই වෙලාවේ බොරදී මාළු බාන පිරිසුත් නැත්තේම නැහැ. හැබැයි ඒ පිරිස් ගැන අවධානයෙන් ඉන්නවා කියලා රාජ්‍ය පාර්ශවයෙන් සඳහන් කළා. ඔය අතරේ දැන් අද ලංකාදීපේ කියන කොරියා රැකියා 5000ක් අහිමි වෙන හැඩ කියලා අද පද්මිනී මාතරගේ මේ පොත ලියන්නේ. කොරියා රැකියා සඳහා යාමට සුදුසුකම් ලැබූ 5000කට අසන්න තරුණයන්ගේ රැකියා අවදානමකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒතරාපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහත්මයා සඳහන් කළා කියලා. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ කොරියානු රැකියා සඳහා පිටත් වීමට සුදුසුකම් ලබා සිටින 5000කට අසන්න පිරිසකගේ අවස්ථාව ආණ්ඩුව විසින් අහිමි කර ඇති බවද මේ මහතා චෝදනාවක් කරනවා. මේ බරපතල අසාධාරණයක් යයිද පවසන මේ මහතා ආණ්ඩුව විසින් මේ අවස්ථාව අහිමි කර තිබීමෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන කොරියා රැකියා කෝටාව වෙනත් රටවල් වෙත ලබා දීමේ අවදානමක් මතුව තිබෙන බවද ප්‍රකාශ කරනවා. සුදුසුකම් ලබා සිටින අදාළ පිරිසට මේ අවස්ථාව ලබා දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් කොරෝනා තත්ත්වයේ පිටදමා මේ අවස්ථාව අහිමි කිරීම අසාධාරණ යයිද පෙන්වා දෙන මහතා පිලිපීනයේ නේපාලය ඇතුළු රටවල් ගණනාවක පිරිස් වෙත රැකියා අවස්ථා ලැබී තිබෙන බවද පැවසුවා කියලා. මේක ටිකක් හොයලා බලන්න වටින කාරණාවක්. මෙහෙම ඇත්තටම අහිමි වෙලා තියෙනවද? එහෙම වුණා නම් ඇයි එහෙම වෙලා තියෙන්නේ? සමහර විට සමීර විවිධ සංචාරණ සීමා පනවන දැන් අපි දකිනවා ඇමරිකාවට මේ ශ්‍රී ලංකාව ආසියාකරේ රටවල් වලින් පිරිස් ගෙන්න ගන්නේ නැහැ කොරෝනා අවදානම හේතුවෙන්. ඉතින් කොරියාවත් මේ වගේ තහනමක් පනවලද නැද්ද කියලා අපි තාම දන්නේ නැහැ. කොහොම වුණත් එවැනි දෙයක්ද මේකට බලපාලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. නැත්නම් අර අපරාධේ 5000ක් රැකියා රටේ තරුණයන්ට හම්බ වෙන්න තියෙන රැකියා මේ විදිහට අපතේ යන්න දීලා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ කියන කාරණාව තමයි රටේ ජනතාව විදිහට අපිට පේන්නේ. හේතුව සාධාරණ නම් ඒ පිළිබඳව රජයේ පැත්තෙන් ක්‍රියාමාර්ග ගන්න ඕන කියන කාරණාව මතක් කරනවා. ඔය අතරේ GSP පිළිබඳව දැන් සමාජයේ බොහෝ දෙනෙක් කතාබහ සිද්ධ කරන කාල සීමාවක් GSP අහිමි වුණොත් අපනයන ලාභයේ අනතුරේ කියලා අද ලංකාදීපේ කියනවා. උපුල් වික්‍රමසිංහ මේ ගැන ලියන්නේ. දැනට යුරෝපා පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත කර ඇති යෝජනාව යුරෝපා කොමිසමේදීද අනුමත වූහොත් ශ්‍රී ලංකාවට හිමි වර්ණීය බදු සහනය. ඒ කිව්වේ GSP+ අහිමි වී යුරෝපා වෙළඳපොළ වෙත සිදු කරන සියලුම අපනයනවල මිල ගණන් ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති කියලා අද ලංකාදීපේ වැඩිදුරටත් ওই විදිහට කියනවා. ඉක්ුත් 10 වෙනි දින යුරෝපා පාර්ලිමේන්තුවේදී සම්මත කළ අදාළ යෝජනාව ගැන අදහස් දක්වමින් හිටපු මහ බැංකු නියෝජ්‍යාධිපති ආචාර්ය W.A. විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒ යෝජනාව යුරෝපා කොමිසමේදී අනුමත වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජයට කල් ඇති බවත් යම් හේකින් එය යුරෝපා කොමිසමේදී අනුමත වූහොත් ඒ අනුව යමින් බ්‍රිතාන්‍ය ඇමරිකාව එක්සත් ජනපදය ඒ අනුමත කිරීමට ඉඩ ඇති බවත් එසේ වූහොත් අපේ සමස්ත අපනයන ආදායම් කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවන බවත් එතුමා වැඩිදුරටත් කිව්වා කියලා. ඉතින් මේක ගොඩින් බේර ගන්න හැකියාවක් තියෙනවා නම් ඒක බොහොම වටිනවා. දැන් පහුගිය කාලෙත් අපි දැක්ක රජය සෑහෙන දැවැන්ත මෙහෙයුමක් කළා රටට ආයෝජන ගලාගෙන එන හිතකර තත්ත්වයක් ඇති කරන්න විවිධ රටවල් වල ආයෝජකයන් අපේ රට ගෙන්වගෙන වැඩ කටයුතු සිදු කරන්න සෑහෙන මහන්සි වුණා කැප වුණා. ඒ හින්දා මේ කාරණාවෙදිත් රජයේ පාර්ශවයෙන් අපි විශ්වාස කරනවා කිසියම් ආකාරයක විදේශ අමාත්‍යාංශය හරහා මේ කටයුතු සිද්ධ වෙයි. ඒ අවශ්‍ය කරුණු ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. GSP සහනය අවශ්‍ය දෙයක් රටේ අපනයන ආදායම වැඩි කර ගන්න.
ඔව් මේ GSP සහනය ඒ වගේම හෙට මානව හිමිකම් සමුළුව ජිනීව මානව හිමිකම් සමුළුව ආරම්භ වෙනවා කියලා අද දිවයින වාර්තා කරනවා. ඉතින් මේ යුරෝපා පාර්ලිමේන්තුව අරගෙන තියෙන යම් ආකාරයක තීරණයක් එක්ක අපිට මේ මොන ආකාරයෙන් බලපායිද අපිට වඩා ඒ විශ්ලේෂණාත්මකව මේ රටට බලපාන විදිහ ඔබට හරියටම දැනගන්න පුළුවන්. අද උදේ 7න් පස්සේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහත්මයා සම්බන්ධ වෙනවා ලෝ වටා වැඩසටහනට. ඉතින් එතුමත් එක්ක ඔබට අපේ රටට මොන ආකාරයෙන්ද මේ සියලු කාරණා බලපාන්නේ කියන කාරණේ දැන කියා ගන්න අවස්ථාව ලැබෙනවා අද ඉඳන් හැම ඉරිදාවකම උදේ 7න් පස්සේ. මේ අතරේ මේ තියෙන සාමාන්‍ය ජනතාවට තියෙන මේ මොහොතේ ප්‍රශ්නයක් තමයි මේ බඩු ගණන් වැඩි එක. හාල් ගන්න ගියාම හාල් ඔය කියන මිලට නෑ කොහෙවත්. ඇත්ත කතාව ඒක. මේ ගැන ඕන තරම් අපි කියලා තියෙනවා කරන්න දෙයක්වත් නෑ කියලා තමයි සමහර තැන්වලින් කියන්නේ. මොකද මේ තොග වෙලඳෝ දැවැන්ත ජාවාරමක් විදිහට මෝල් හිමියන් මේක කරගෙන යනවා. හැබැයි අවසානයේ අසීරුතාවයට පත් වෙන්නේ රටේ සාමාන්‍ය ජනතාව. මේ අතරේ තමයි ලියාපදිංචි නැති ආහාර තොග ගබඩා හෙට ඉඳලා වටලනවා කියලා සඳහන් කරන්නේ අද දිවයින කියලා තියෙනවා. සීනි කිරිපිටි සහල් වී යන අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැස් කරලා තියෙන තැන් සම්බන්ධයෙන් දැවැන්ත අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳව අද වාර්තා කරනවා මේ තිබෙන ස්ථාන හා භාණ්ඩ තොග පිළිබඳව පාරිභෝගික අධිකාරිය ලියාපදිංචි නොකර පවත්වාගෙන යනු ලබන ආයතන සොයා සඳහා ඉඳලා දිවයින පුරා බැටලීම් සිද්ධ කරනවා කියලා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමතුමා ලසන්ත අලගියවන්න මහත්තයා කියනවා. ඔය ලොකු මෝල් හිමියෝ ටික දැන් මේ ලියාපදිංචි කරලා දන්නේ නැහැ නජිත්. ඇත්ත කතාව. ඉතින් ඒගොල්ලන්ට එක එක ඉතින් ශක්තියින් තියෙනවනේ. ඉතින් මේ ඒගොල්ලෝ එහෙම කරලත් දන්නේ නැහැ. සාමාන්‍ය අය නම් ලියාපදිංචි වෙලා ඇති. හැබැයි ඉතින් ඒගොල්ලොත් කරලා නම් හරියටම බලා ගන්න පුළුවන් කොච්චර වීතොග තියෙනවද කියලා. අපි දැක්කනේ ඒගොල්ලෝ වී රැස් කරන හැටි මොන තරම් වීතොග ගෙනහිල්ලා සාමාන්‍ය ජනතාවගෙන් ගොවීන්ගෙන් මේගොල්ලෝ අරගෙන ගිහිල්ලා ගබඩා කරගෙන තියනවද? කෝ ඒවා හාල් විදියට එළියට එන්නේ නැහනේ. ඒවා දාන්නේ සීමිත ප්‍රමාණයක් එළියට. ඉතින් මිල මේ ආකාරයෙන් ඉහළ යන්න හේතුව ඒක. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගානට පවත්වාගෙන යනවා. මේ අතරේ තමයි පාරිභෝගික අධිකාරිය පනතට අනුව පහුගිය 11 වෙනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග හා ගබඩා කරලා තිබෙන ස්ථාන අධිකාරිය ලියාපදිංචි කර යුතුයි කියන කාරණය. ඉතින් ඒ අනුව මේ ආකාරයෙන් දින 7ක කාලයක් ලබා දීලා තිබුණා. මේ පනතේ විධිවිධාන අනුව නීති විරෝධී ආකාරයෙන් තොග රැස් කරගෙන තියෙනවා නම් ඒවා වැටලීම සිද්ධ කරන්න කටයුතු කරනවා. ඒවා හෙට ඉඳලා වැටලීම් කටයුතු ආරම්භ කරනවා කියලයි අදාළ අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ. ඒ වගේම පාරිභෝගික කටයුතු සම්බන්ධයෙන් කතා කරද්දී පාරිභෝගික මේ දෙපාර්තමේන්තුව මේ දැඩි සැලකිල්ලක් යොමු කරන්න ඕනි මේ සම්බන්ධයෙන්. අපි දන්නවා ඕන තරම් වැටලීම් සිද්ධ කරනවා. හැබැයි ඒ වැටලීම් සිද්ධ කරා සමහරට පොඩි දඩේ ගෙවන්න තියෙන්නේ. ඒ පොඩි දඩේ ගෙවුවා ආයි ඒ කඩේ හිමියා තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මේක තමයි ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි මේ ආකාරයෙන් මේ ගැටලුව තවදුරටත් නිර්මාණය වීමේ මේ හැකියාවක් සහ ජනතාවට සහන නොලැබීමේ මේ කියන ගානට හාල් නැති ප්‍රශ්නේ මේ ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අතරේ සහල් මිලට තටු වෙයි. අද අරුණ වාර්තා කරනවා කීරි සම්බ කිලෝවකින් රුපියල් 80ක අධිලාභයක් ලබනවා කියලා. මේ තමයි ඇත්ත කාරණය. සහල් මිලට තටු වෙයි මේ කියන කාරණය ඔබ හොඳින්ම බලන්න. කීරි සම්බා මේ ආකාරයෙන් මේ වී තොග ගත්තේ අඩු ගානට. හැබැයි ලොකු ගානකට තමයි මේගොල්ලෝ විකුණන්නේ. දැනටත් 7ක් පමණ පරිභෝජනය කරනු ලබන කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 200ක් 220ක් දක්වා ඉහළ මිලක තියෙන්නේ. ඒ අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයකින් මෝල් හිමියන් රුපියල් 80කට ආසන්න ලාභයක් ලබන බව වාර්තා වෙනවා. කිලෝ එකෙන් රුපියල් 80ක් ලබනවා කියන්නේ මොන තරම් අසාධාරණද අජිත් බලන්නකො. සමහරට ගොවින්ගේ මිලදී ගන්න රුපියල් 50ට විතර. රුපියල් 50ට 55ට 60ට කියමු. අන්තිම කීරි සම්බා මේගොල්ලෝ 60ට ගන්න ඇති මේ වී තොග ගනිද්දි. එතකොට කිලෝ එකමාරක් යනකොට වී මේ හාල් කිලෝ එකක් හදා ගන්න පුළුවන්. එතකොට මොන තරම් ලාභයක් මේගොල්ලෝ බලන්න ගිහිල්ලා මාකට් එකේ සාමාන්‍ය තොග කඩේකට සිල්ලර කඩේකට ගියාම 220යි 215යි කීරි සම්බා කිලෝ එක. පොඩි ප්‍රමාණයක් තමයි 107ක් පමණ අපේ රටේ පරිභෝජනය කරන්නේ. හැබැයි මොන තරම් ලාභයක් මේගොල්ලෝ ලබනවද? මේ ආකාරයෙන් මේ දිනවල වෙළඳ පොළට නිකුත් කරලා තියෙන කීරි සම්බා සහල් පෞගේ යලකන්නේ කිලෝග්‍රෑමයේ රුපියල් 50ත් 60ත් අතර තමයි අපි කිව්ව ගාන හරි. ඒ ගානට තමයි අරගෙන තියෙන්නේ. එම වී වලින් නිෂ්පාදනය කරනු ලබන සහල් කිලෝග්‍රෑමයේ රුපියල් 120ක පාලන මිලකට අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් පත්‍රයේ පහුගිය
පෙබරවාරි 8 වෙනි දින ඉවත් කර ගැනීමත් සමග සහල් ව්‍යාපාරිකයන් රෙසිසේ මේ ආකාරයෙන් කීරිසම්බා මිල ඉහළ දැමීම ආරම්භ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කීරිසම්බා වී වලින් සහල් නිෂ්පාදනය කිරීමේදී නියම ගුණත්වය ගැනීම සඳහා මාස 8ක් 12ක් වගේ කාලයක් යනවා කියලත් මේ විදිහට වාර්තා කරනවා. කෙසේ නමුත් ලොකු ලාභයක් කිලෝ එකකින් රුපියල් 80ක් කියන්නේ අසාධාරණයි කියන්නේ පුදුමහකාර අසාධාරණ වැඩක්. ඉතින් මේවට මොනවද කරන්න ඉදිරියේදී ඒ ගැන බලමු අපි. බන්දුල ගුණවර්ධන ඇමතුමා සඳහන් කරනවා ජනතාව වෙනුවෙන් ඉදිරියේදී මේ සඳහා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. හොඳ සමීර බදුල ඇමතුමාගේ අදහස් අපිට බලන්න පුළුවන්. ඒ අතරදී විශේෂයෙන්ම දැන් මේ වෙනකොට දැන් කෘත්‍රිම සහල් හිඟයක් මවාපාලා ඔය විදිහට සහල් හිඟ වෙනකොට ඉස්සරහට කිරිපිටි හිඟයකුත් ඇති කරන්න සමාගම් කටයුතු කරනවා කියලා අද ලංකාදීපය කියනවා. මම හිතන්නේ අපිට ඒ ගැන කියන්න කලින් බදුල ඇමතුමාගේ උත්තරේ බලන්න පුළුවන්. මේ දිනවල විශාල පීඩනයක් ජනතාවට තියෙන්නේ සහල් සම්බන්ධයෙන්. පාලන මිලට සහල් ලබා ගන්න බෑ. ඒක අපි දන්නවා. ඒ නිසා තමයි පසුගිය දිනේ වන විට මුළු ලංකාවෙම සහල් තොග රැස් කරලා තියෙන සියලුම අයගේ තොග පිළිබඳ විස්තර පාරිභෝගික කටයුතු අධිකාරිය ලියාපදිංචි කරන්න කියලා තියෙනවා. මණ්ඩලය රැස් වුණාට පස්සේ සඳුදාට ඒ කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කරනවා මේ ලියාපදිංචි නොකර කාරි ළඟ සංගවාගෙන වී තොග තියෙනවා නම් ඒ වී තොග අරන් සහල් මිල පාලනය කරන්න කටයුතු කරනවා. එය කෙටි කාලයක් තුළදී සහල් මිල පිළිබඳ ප්‍රශ්නයට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න රජය බලාපොරොත්තු වෙනවා. මේක තමයි කරන්න ඕනි. වැටලීම් සිද්ධ කරනවා. හාල් හංගගෙන ඉන්නවා නම් වගේම වී තොග රැස් කරගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ වැටලීම් කරලා නිසියාකාරව දඬුවම් ලබා දෙන්න නීති හමුවට අරගෙන යන්න මේ ආකාරයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සහ දාලා අමාත්‍යාංශය සැලසුම් කරලා තියෙනවා. මේක තමයි කරන්න ඕනේ. ක්‍රම දෙකයි කරන්න තියෙන්නේ. එක්ක නීතිය ක්‍රියාත්මක කරන එක නිසි පරිදි. එහෙම නැත්නම් රටින් හාල් ගේන එක. එතකොට ඔය හංගගෙන ඉන්න වී ටික ඔක්කොම එළියට එයි. ඉතින් ඒක තමයි කරන්න තියෙන ක්‍රම දෙක. දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම කරයි. නැත්නම් මිනිස්සුන්ට හාල් ගණන් ගන්න ගියාම කඩේ සාමාන්‍ය මිනිස්සෙකුට ගිහිල්ලා හාල් කිලෝ එකයි ඉතුරු බඩු ටික ගත්තාම සාමාන්‍යයෙන් දවසේ පඩිය ඉවරයි. ඉතින් ඒක තමයි කතාව. මේ සඳහා සහන ලබා දෙන්න තමයි රජය කටයුතු කරමින් ඉන්නේ. ඔයතර සමීර අපි කියාගෙන ආපු කතාව කිරිපිටි හිඟයක් ගැන සමාගම් කිරිපිටි හිඟයක් කෘතිම මවාපාන උත්සාහ කරනවා. කිරිපිටි මිලත් වැඩි කරන්න උත්සාහ කරනවා කියලා අද ලංකාදීපය ප්‍රවෘත්තියක් කියනවා. මහින්ද නිශාංක මේ ගැන ලියන්නේ කිරිපිටි හිඟයක් ගැන සමාගම් අනතුරු අඟවයි කියලා අද මේ විදිහට ලියනවා. කිරිපිටි මිල වැඩි කිරීම සඳහා ආනයනික කිරිපිටි සමාගම් කර තිබෙන ඉල්ලීමට පාරිභෝගික අධිකාරියෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී වෙළඳ පොලේ ආනයනික කිරිපිටි හිඟයක් ඇතිවිය හැකි බවට සමාගම් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ වෙනකොට ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල විශාල වශයෙන් වැඩිවීම තිබීම හේතුවෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 350කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 140කින්ද වැඩි කිරීමට ආනයනික කිරිපිටි සමාගම් පාරිභෝගික අධිකාරීන් ඉල්ලීම් කළ තියෙනවලු. ලෝක වෙළඳ පොලේ ඉකුත් ජනවාරි මාසයේ ඇමරිකානු ඩොලර් 3200ක් සහ 320ක් අතර පැවති කිරිපිටි මෙට්‍රික් ටන් එකක මිල පහුගිය මැයි මාසයේ වන විට ඇමරිකා ඩොලර් 4300ක් හා 4350ක් අතර 135කින් පමණ ඉහළ ගිහින් තියෙනවා. ඉතින් මේ හින්දා තමයි කිරිපිටි මිල වැඩි කරන්න ඕනේ කියලා ඒ බහුජාතික සමාගම් ඉල්ලීම් කළා තියෙන්නේ. ජනතාවගේ පැත්තෙන් ජනතාව බලන් ඉන්නවා මේ ඉල්ලීම් වලට ඉඩ දෙනවද? කිරිපිටි මිල වැඩි වෙයිද? මේ දේවල් දැන් මේ කොරෝනාවත් එක්ක ජනතාව සෑහෙන අපහසුතාවට පත් වෙලා ඉන්න මොහොතක්. තව ටික කාලයක් ගිහිල්ලා හරි මේ විදිහටම කිරිපිටි මිල තියෙනවා නම් හොඳයි කියන කාරණාව තමයි බොහෝ දෙනෙක් කියන්නේ. අපි බලමු කිරිපිටි මිල වැඩි වෙයිද කොහොම වෙයිද කියලා. මේ කිරිපිටි සහ ගෑස් සම්බන්ධයෙන් තවමත් තීරණයක් නැහැ. කෙසේ හෝ ජනතාවට සහන ලබා දීම අපේක්ෂාව බව තමයි මේ අදාළ කමිටුව ඒ වගේම පාරිභෝගික කටයුතු අධිකාරිය මේ සියලු දෙනා සඳහන් කරන්නේ. ජනතාව මේ මොහොතේ පත් වෙලා ඉන්න සමහර ආකාරයේ යම් ආකාරයෙන් අපි දන්නවා මේ සමහරුන්ගේ මේ දීමනා නැති වෙලා තියෙනවා. වගේම වැටුප් අඩ වැටුප් ලැබෙන්නේ මේ තත්ත්වයට එක්ක මිනිස්සු ජීවත් වෙන තත්ත්වය තේරුම් අරගෙන තමයි මේ සියලු සහන තවදුරටත් කොහොම හරි ලබා දෙන්න රජය සැලසුම් කරගෙන ඉන්නේ. මේ අතරේ මේ මොනවා තිබුණත් කට්ටිය මෙන්න මේවනම් අරගෙන ඕන තරම් අපි දකිනවා ඕන ගානකට ගන්න ලෑස්ති. සමහරු මේ බනිනවා පෙට්‍රල් මිල වැඩි වුණා. හැබැයි මේවා ඕනි ගානකට ගන්න ලෑස්ති. අද අරුණ වාර්තා කරනවා ගල්ලරක්කු බෝතලයක් උඩ ගිය තරම කියලා.
බලන්න මේ කතාව මේ ගල්හරක්කු බෝතලයක මිල පිටරට විස්කි මිල පහු කරලා තියෙනවලු. ඒ වගේම සීනි තීරිබදු සහනයෙන් කසපු නිෂ්පාදකයටත් සහනයක් වෙලා තියෙනවා කියලා තියෙනවා. බාර් වැසීමෙන් දවසකට රජයට පාඩුව කෝටි 50යි. බාර් එකේ ගේට්ටුව සීල් තිබ්බත් පස්සේ දොරට සීල් තියලා නැහැ කියලා තියෙනවා. ඉතින් පස්සේ දොරට සීල් තියලා නැතුව පිටිපස්සෙන් ගිහිල්ලා කට්ටිය අරගෙන එනවා. එහෙම නැත්නම් ඒවා ඒ අයිතිකාරයෝ ඇවිල්ලා ඒ අදාළ තැන්වලට ගිහිල්ලා විකුණනවා ඇති. කොහොම හරි ලොකු මිලකට මේවා අලෙවි වෙනවා. මේ මිලට ගන්නත් සමහර අය කටයුතු කරලා තියෙනවා. අරගෙන ඕන තරම් මේවා රිසිසේ ඒ පදමට අරගෙන හැබැයි ඉතින් අනිත් පැත්තට අරව නෑ මේව නැහැ අරක වැඩි මේක වැඩි කියලා ඕන තරම් කියනවා. අපිට මේ සුරබදු දෙපාර්තමේන්තුවෙන් අර බාර් පර්මිෂන් දෙනකොට මේ උන් සඳහන් කරන දෙයක් තමයි මේ පස්සේ දොරක් තියාගන්න බෑ. මේ බාර් එකක තියෙන්න ඕන ඉස්සරහ දොරක් විතරයි ප්‍රමිතියක් තියෙන බාර් එකක් හදනකොටත්. හැබැයි ඔය පහුගිය දවස්වල ඔන්ලයින් ඕඩර් කරන්නත් ගොඩක් කට්ටිය උත්සාහ කළා. හැබැයි අවසර හම්බුන්නේ නැහැ. අනිවාර්යෙන්. ඉතින් මේක තමයි තත්ත්වය. ඉතින් මේ අතරේ කාබනික පොහොර සම්බන්ධයෙන් තියෙන ගැටලු පිළිබඳව අද පුවත්පත් වාර්තා කරනවා. දිවයින කියනවා පොහොර අර්බුදයෙන් ආහාර හිඟයක අවදානමක් තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් දිවයින වාර්තා කරන්නේ. මේ පිළිබඳව සාකච්ඡාවකුත් ඊයේ පැවැත්වුණා. අපි සූදානම් ඒ ගැන තොරතුරු කියන්න. මේ අර්බුදය පිළිබඳව රසායනික පොහොර තහනම එළමෙන මහකන්නේ සිට ක්‍රියාත්මක වුවද මේ වන විට රට තුළ මතුව ඇති පොහොර හිඟය නිසා ඉදිරියේදී ජනතාවට ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇතයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහත්තයා කියලා තියෙනවා. ඉතින් නාමල් මහත්තයලා ඇවිල්ලා මේ කියන දේවල් නිසි පරීක්ෂණයක් කරලා යම් ආකාරයක මේ විගණනයක් කරලාද කියන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ගොවි ජනතාවට කොහේ හරි තැනකට ගිහිල්ලා ඒ මිනිසුත් එක්ක කතා කරලා ටීවී එකට පත්තරේට කතා කරන එක වොයිස් කට් එකක් දෙන එක මේ වටින්නේ. මේ ගැන නියම ක්‍රමවේදයක් මොකද්ද මේකට කරන්න කියන ක්‍රමවේදය රටට දෙනවා නම් අන්න ඒක තමයි වටින්නේ. මේ ගොවි ජනතාව ගැන කතා කරන බොහෝ දෙනාගේ එහෙම ක්‍රමවේදයක් කියන එකක් නැහැ. ඒක තමයි තියෙන ගැටලුව. මේ අතරේ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරද්දී කියනවාද දිවයින කාබනික පොහොර හදන ගොවීන්ට මුදල් දෙන්න කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් කියලා. මේ පොහොර හදන ගොවීන්ට කාබනික පොහොර හදන ගොවීන්ට මේ ආකාරයෙන් සහන ලබා දෙන්න පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට හෙක්ටයාර එකක් සඳහා රුපියල් දසදහසක මුදලක් ලබා දෙන්න රජය තීරණය කරලා තියෙනවා කියලා කෘෂිකර්ම ඇමතුමා සඳහන් කරනවා. අපි කතා කරමින් හිටියේ ජාතික පත් වාර්තා කරන තොරතුරු ගැන කතා කරමින් හිටියේ කාබනික පොහොර වගාව. දැන් මේ වෙනකොට සමාජයේ ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳව. රසායනික පොහොර හිඟයක් තියෙනවා කියලා සමහර උදවිය මවාපාන්න හැදුවට රසායනික පොහොර අපිට වැදගත් නැහැ. දැන් මේ වෙනකොට කාබනික වගාවට තමයි සමීර දැන් රටක් විදිහට අපි ඉස්සරහට ගමන් කරන්න ඕනේ. ඒක බොහොම දැවැන්ත ප්‍රතිපත්තියක්. හැබැයි අමාරුයි යන්න, ඒත් යන්න ඕනේ. ඔව් ඉතින් රටක් විදිහට අපිට මේ තැනට ඉතාම ඉක්මනින් යන්න පුළුවන් නම් ඒක වටිනවා. ලෙඩ රෝග වලින් ඈත් වෙලා ඉන්න පුළුවන්. අපේ රටේ විශේෂයෙන්ම පිළිකා රෝග වාර්තාවීම් පිළිබඳව කතා කරද්දී ආමත් සෝචනීය තැනක තියෙන. ඉතින් මේකට ප්‍රශ්නය හේතුව බවට හොයාගෙන තියෙන්නේ මේ දැවැන්ත විදිහට මේ රසායනික පොහොර භාවිතයත් එක්ක අපි කනබුන දේවල්. ඉතින් අපිට කුඹුරු ගොවි තැනට එළවලු මේ විතරක් නෙමෙයි තේ වගාවට ගියාම තේ වගාවටත් රසායනික පොහොර නැති එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අද කියනවා අරුණ කාබනික පොහොරින් තේ වවන්න ගිහින් ඇමතිවරුන්ට ගුටි ගන්න වෙයිද කියලා අරුණ පත්තරේ වාර්තා කරනවා. තලවකලේ තේ ප්‍රභේද වලට රසායනික පොහොර ඕනි. තේ වලට කාබනික පොහොර දෙන්න දිස්ත්‍රික්ක 14ක වැඩ වැවිලි ඇමතිවරු ඔක්කොම තේ වවන දිස්ත්‍රික්කවල ඉන්නේ. ඉතින් මේකත් එක්ක තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම කතා කරා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් ගොවි ජනතාව චෝදනා කරනවා රසායනික පොහොර නැහැ. ඒ වගේම පොහොර නැහැ ගන්න කියලා. ඇමතුමා කියනවා පොහොර තියෙනවා කියලා. ගොවින් චෝදනා කරනවා මොකද්ද අපි කරන්නේ පොහොර නැහැ කියන කාරණේ. මේ සියල්ලක්ම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කළා. අපි බලමු එතනදී ගන්න ඉදිරියේදී ගන්න තීරණ මොනවද කියලා. කාබනික පොහොර හා කාබනික වගාව පිළිබඳ විද්වත් හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මහකන්නේ සඳහා අවශ්‍ය කාබනික පොහොර කිසිදු හිගයකින් තොරව ලබා දිය හැකි බවත් ගොවින්ගෙන් 20% පමණ මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වී ඇති බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කියා සිටියා. අභියෝග දෙකක් තිබුණා. එකක් මේ යලට පොහොර ටික දෙන්නේ කොහොමද, ඊළඟට මහට මොන දෙන්නේ කොහොමද කියන එක. මේ යලටේ පොහොර ටික දෙනකොට මේ වෙලාවේ රටේ පොඩි පොහොර හිඟයක් ඇති වෙලා මේ මාධ්‍ය විශ්ින් මේක වැඩිපුරත් එක්ක
පෙන්නනවා. ඒකට වෙනම අනුග්‍රහයක් දක්වන සමහර නාලිකාවලට මේ යල පොහොර ප්‍රශ්නයක් ඇති නොවෙන්න වග බලා ගන්න අපි දැඩි උත්සාහයක යෙදෙනවා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමාලා සියලු දෙනා. ඊළඹන මහකණ්ඩයට අවශ්‍ය කාබනික පොහොරට ලබා දීම සඳහා අපි මේ වෙනකොට කිසිදු හිඟයකින් නැතුව ආණ්ඩුව හැටියට අමාත්‍යාංශයට ඒ වගකීම ගන්නවා. අපි 100% කිසිම ප්‍රශ්නයක් නැහැ. අපට කාබනික පොහොර ටික ලබා දෙන්න පුළුවන්. වසර 60කට වැඩි කාලයක් මෙරට වගාව රසායනික භාවිතයට හුරුවීමෙන් ජනතාවගේ සෞඛ්‍ය පිරිහීමට ලක්ව ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා මෙම හමුවේදී කියා සිටියේ. දැනට වකුගඩු රෝගීන් 1,50,000ක් ඉන්නවා අනුරාධපුරේ විතර. ඒකෙන් වකුගඩුවක් බද්ධ කරේ නැත්තම් ඉදිරි අවුරුදු 2-3 තිස්සේ මිය යන අය 30,000ක් ඉන්නවා. එතකොට ඒක නිසා දැන් තියෙන තත්ත්වය තුල අපි ඔප්පු කරලා පෙන්නන ඔබතුමාට ෆුඩ් සිකියුරිටි එකකුත් නැහැ, ෆුඩ් සේෆ්ටි එකකුත් නැහැ, දෙකම නැහැ. ඒක මේ කට්ටිය කතා කරන කට්ටිය මේ කෑල්ල වහලා කතා කරන්නේ. එයාලා කතා කරන්නේ දැන් ඇත්තටම සමෘද්ධිමත්ම යුගයක් තියෙනවා. ඒක නැතිකරන්න මේ ගැසට් පත්‍රයක් ආවා හා සමානව සලකන්නේ කතාව වැරදි. ඊළඟට වැදගත්ම කාරණේ ජනාධිපතිතුමනි මේ කියන කෘෂි රසායන ලංකාවට ගෙන්නලා අර වකුගඩු රෝගයෙන් ආයේ මැරෙනකොට කවුද වග කියන්නේ? අපි වගකීමෙන් කියන ලංකාව තුල මේ අවශ්‍ය පොහොර නිෂ්පාදනය කරගන්නට පුළුවන්. නිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බවත් ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම වැදගත් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. රට තුළට මේක ප්‍රචාරය කරන්න මොකද අපමුත් කාබනික පොහොර යොදාගෙන වැඩ කරන වැඩපිළිවෙල ගොවි ජනතාවට දෙන්න ඕන. ගොවි ජනතාව ඒකට කැමති කරව ගන්න ඕන. ඒ සඳහා කටයුතු කරන්න වැඩපිළිවෙලක් සකස් කරගෙන අපි ඉදිරියට යන්. අපි තමුන්වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා මේ ගැන උනන්දුවක් දැක්වීම ගැන. මොකද මෙතෙක් කල සමාජයේ මේ කොටස් උගතුන් බුද්ධිමතුන් පිරිස් මේකට සම්බන්ධ වුණේ නැහැ. අඩුවෙන් තමයි සම්බන්ධ වුණේ. දැන් ඒකේ අඩුව තමුන්වහන්සේලා පිරිමහනවා. ඉතින් මම හිතන්නේ මේක අපිට ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉස්සරහට දැන් සමීර සිද්ධ වෙන දේ ගැන තමයි අගමැතිතුමන් මේ විදිහට කිව්වේ. දැන් කාලයක් තිස්සේ මේ දේවල් කළේ නැහැ. හැබැයි දැන් කරන්න වෙලා තියෙනවා, කළ යුතුයි රටේ අනාගතය වෙනුවෙන්. ඔය අතරේ අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ අපි අද දවසේ ඔබට මේ විදිහට කියනවා. අජන්ත කුමාර අගලකඩ ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට ලියන්නේ පසු පෙළින් බලපෑමක් ගම්මන්පිල ගෙදර යවයිද කියලා ප්‍රශ්නාර්ථ ලකුණක්ද සහිත වාර්තා කරන්නේ ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට දවසේ පැවැත්වෙනවා කියලා බලශක්තිය අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවස මහතා අතර ඇතිව තිබෙන දේශපාලන ගැටුම මේ වන විට ආණ්ඩුවේ පාර්ශව දෙකක් අතර ගැටුමක් දක්වා දුරදිග ගිහින් කියලා ওই විදිහට කියන අතරේදී තෙල් මිල කැබිනට්ටුවේදී සාකච්ඡා කරන්න බැරි වුණාට ඇමති පිරිසක් කනගාටුවෙන් කියලා ලංකාදීපේ කියනවා. දෑසිලි ලියනගේමයි මේ පොත ලියන්නේ. ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව කලකිරීමට පත්ව සිටින මැති ඇමතිවරුන් පිරිසක් මේ තත්ත්වය පිළිබඳව පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට සූදානමින් සිටියත් ඒ අසාර්ථක වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළ තියෙනවා. ඔය අතරේදී අපි තෝරගන්න අවසාන පුවත ලංකාදීපේ ගම්මන්පිලගේ සහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එයි කියලා අජන්ත කුමාර අගලකඩ ලියන්නේ. දැන් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේදී. මේ පරාජයට පත් කරන්නට ආණ්ඩුවේ සියලු පාර්ශවයන් ඒකාබද්ධව කටයුතු කරන්න සූදානම් කියලා බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂ විසින් ගෙනෙනු ලබන විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කරලා තියෙනවා කියලා අද ලංකාදීපය ওই විදිහට කියනවා. අපි සූදානම් මේ පුවතත් එක්කම කාටුන් බලන්න. ගම්මන්පිල මහත්තයා ඉන්නවා පොඩි වේදිකාවක. මේ දවස්වල මේක නාට්‍යයක්ද කියන වේදිකා නාට්‍යයක්ද කියන එක තමයි මෙතනදී ප්‍රශ්න කරන්නේ. පියල් තමයි කාටුන් එක අදින්නේ අද ලංකාදීප අතරේ. ඉතින් මේ වේදිකාවේ ඉන්නවා පොහොට්ටුව කියන කෙනත්. හැබැයි එතන පාලනය වෙන්නේ ඊට ඉහළින් තියෙන ඊට වඩා ටිකක් ලොකු පේන්නේ නැති කාටවත් පේන්නේ නැති හස්තයක් තියෙනවා. ඒ අතින් තමයි පාලනය වෙන්නේ. ඒ වගේම ඒ පුද්ගලයාගේ අනිත් අතින් තෙල් මිල කියන එක ඔන්න බිමට දාලා තියෙනවා. මේකත් එක්ක එක අතකින් අර නාට්‍ය පාලනය වෙනවා. ඒ හැම දෙයක්ම අතරේ කොරෝනා කියන වෛරසය මිනිසුන්ව පාලනය කරනවා. හැබැයි නිකන් නෙමෙයි කර උඩ තියෙන්නේ බඩු මිල, ජීවන වියදම, මේ හැම දෙයක්ම දරාගෙන හෙම්බත් වෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සයව පාලනය කරන්නේ කොරෝනා වෛරසය කියලයි පියල් ඇඳලා තියෙන්නේ. ඔය අතරේ අද සතිය ගරුණ පුවත්පතේ කාටුනය දැන් බලන්න මේ වෙනකොට ලෝකේ
හැම රටකටම කොරෝනාව දැඩි බලපෑම් එල්ල කළ තියෙනවා. අපේ රටටත් බලපෑම් එල්ල වෙලා කියලා මේ සිංහයත් දැන් මේ දවස්වල මාස්ක් එකක් දාගෙන ඉන්නේ. අද අරුණ පුවත්පතේ කාටුනිය සිංහයාට කොරෝනා කියලා හසන්ත විජේනායක මේ විදිහට ඇඳලා තියෙනවා. ජාතික කොඩියේ ඉන්න සිංහයාටත් මේ දවස්වල ඔක්සිජන් දෙන්න වෙලා තියෙනවා කියලා තමයි ওই විදිහට ඇඳලා තියෙන්නේ. හසන්ත විජේනායකගේ හුරේර කාටුන් එක බලද්දී ඔන්න ඇවිල්ලා කියනවා දේශපාලඥයෙක් තෙල් මිල වැඩි කිරීම ජීවන වියදම් කමිටුවේ තීන්දුවක්ලු. හුරේර කියනවා එතකොට වෙලා තියෙන්නේ ගම්මන් පිළලවා කොස් ඇටේ බා ගැනීමද සෑර්? ගම්මන් පිළලවා කොස් ඇටේ බා ගැනීමද සෑර් වෙලා තියෙන්නේ කියලා අහනවා. ඔය අතරේ ලංකාදීප පුවත්පතේ දාස හපු බලන්න ගිය අඳින තොප්පි කාටුනේ අපි තෝරගන්නේ. ඊළඟට මේ බලන්න බන්දුල ඇමතිතුමා පැත්තකට වෙලා ඉන්නවා සාමාන්‍ය මිනිස්සෙක් මේ කතාවක්. මිනිස්සයා මේ සාමාන්‍ය මැසියා අහනවා බස් එකෙන් යන മന്ത്രിවරුත් ඉන්නවලු සෑර්. බස් එකෙන් යන മന്ത്രിවරුත් ඉන්නවලු සෑර් කියනකොට බන්දුල ඇමතිතුමා අනිත් පැත්තට කියනවා ඇයි හෙලිකොප්ටරෙන් යන හාල් මෝල් කාර්යොත් ඉන්නේ? හෙලිකොප්ටරෙන් යන හාල් මෝල් කාර්යොත් ඉන්නවලු. කීරි සම්බා කිලෝ එකට රුපියල් 80ක අධිලාභයක් අරගෙන ඉතින් හෙලිකොප්ටරයක් ගන්න බැරිද නේද නජිත්? ඒක තමයි ඇත්ත කතාව. ඉරිදා අද කවිය හලලිය මේ ආකාරයෙන් ලංකාදීප පත්‍රයේ තියෙන්නේ ගොවියට පොහොර ටික නිසි කාලෙට නැත්තේ තෙල් මිල හිටි හැටියේ අහසට ගොස් ඇත්තේ ජන ජීවිත පෙළේ අන්තිම ඉනි පෙත්තේ ඔක්කොම අවුල් කරගෙන පාලක පැත්තේ කියලයි අද මේ විදිහට ඉරිදා කවිය තියෙන්නේ. අපි කාටුන අවසන් කරන්න තෝරගන්නවා හිටවනේ කවිය අනුරාධ හිරිපිටිගේ ලියන්නේ ගම්මන් පිලට ගහනා විට නොඑක් පද UNPA පිබිදී ඇත නැවුම් හද සූදානම් එන්න මන්ත්‍රී ඇඳුම් ඇඳ රනිල් තබයි මැති සබයේ පොසොන් සඳ කියලා අද ওই විදිහට හිටවනේ කවිය ලියන්නේ. දැන් එළඹෙන සතියේ අපි දන්නවා හෙට සංචාරණ සීමා ඉවත් වෙනවා. ඔබට රිසි විදිහට සැරිසරන්න නෙවෙයි මේ සංචාරණ සීමා ලිහිල් කරන්නේ පරිස්සමෙන් කාලය ගත කරන්න පොසොන් පෝයත් එළඹෙන්න නිමිතයි. හැබැයි ගෙදරට වෙලා පොසොන් පෝය ඒ ආගමානුකූලව කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ලෝක තත්ත්වයන් එක්ක ලෝක දේශපාලන තත්ත්වයන් ඒ වගේම යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත ඒ ආකාරයේ පනතත් එක්ක ඒ වගේම GSP සහනය සම්බන්ධයෙන් වන කාරණේ අපේ රටේ මේ හැම දෙයක් එක්කම මානව හිමිකම් සමුළුව ආරම්භ වෙනවා. මේ සියල්ලම අපිට බලපාන්නේ කොහොමද කියලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයාත් එක්ක ඔබට දැන කියා ගන්න පුළුවන්. ලෝවට උදේ 7න් පස්සේ හැම ඉරිදක්මකම හම්බ වෙලා එතුමත් එක්ක ලෝකේ තත්වයන් අපේ රටට මොන ආකාරයෙන්ද ගලපන්නේ කියලා එතුමා තරම් විශ්ලේෂණය කරන්න අපි දන්න කවුරුත් නැහැ. ඉතින් එතුමාව මුණ ගැහිලා ඔබට 7න් පස්සේ මේ දේවල් දැන කියා ගන්න පුළුවන්. එහෙනම් අපි සමුගන්න සූදානම්. යලිත් අපි ඔබ මුණ ගැහෙන්නේ ලබන සතියක පත්තරමේන්තුවෙන්. හැබැයි හෙට දවසේ ඔබට පුළුවන් පත්තරමේන්තුව සමගින් සම්බන්ධ වෙන්න දවසේ පත්තර විස්තර දැනගන්න. ඔබට නිරෝගී දවසක්